සිදෙහවත් කාරුණික පින්නතුනි සෑම සියලු දිනාම වරක් සාදුකාරයක් පවත්වමු. පංචශීලී සමාදන් වීම සඳහා සියලු දිනාම নমස්කාරය කියමු තුන් විට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මද්දපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරංකිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ
ධම්මං ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අස්සෝ යතා භද්‍රෝ කසානි විද්දෝ ආතාපිනෝ සංවේගිනෝ භවත් සද්ධාය සීලේන ච විරේන ච සමාධිනා ධම්ම විනිච්ඡයේන ච සම්පන්න විද්‍යා චරණ පතින්සතා පාංසත දුක්ඛ මිදං අනබ්බකන්ති විහාරස්ථානයේ තුල වැඩ වාසය කරනු ලබන කරුකටයුතු නායක මාහිමිපාණන් වහන්සේලා වර ප්‍රමුඛ වැඩමවා වැඩහිඳින සීලුම මහා සංඝරත්නයන් අවසරයි සදැහැති කාමී බෞද්ධ පින්වතුනි මේත් හැම කෙනෙක්ම අද දවසේදී මේ වෙලාවේදී මේ ස්ථානයේ එකතු පාදා වුණේ ඉතෙක් මෙතෙක් කාල පරාසය තුල ඔබට අපට අනුශාසනා සිදු කළ ප්‍රබල නායකත්වයක් සලසා දුන්න ඊටාම වටිනා ආරක්ෂකයෙක් වශයෙන් සිටලා අපි හැම කෙනෙක්ම නොසිතූ නොපැතූ වේලාවකදී අපවත් වේ වදාළ අග්‍රබෝධි මහ පිරිවෙන් විලුම්නා රජමහා විහාරස්ථ ආයතන සමුදායෙහි ආධිපත්‍ය ඉසුළු අග්‍රබෝධි මහ පිරිවෙන් කුත්‍යාධිකාරී තැන්පත් ගරු කටයුතු උතුරු නැගෙනහිර නායක මාහිමිපාණන් වහන්සේ වශයෙන් වැඩ ඉඳලා අපවත් වී වදාළ අවසරයි යටවර පුඤ්ඤරතන ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේ සිහිපත් කරගෙනයි උතුම් වූ පුණ්‍යානුමෝදනා පින්කම අද වර්තමාන රටේ තිබෙන ස්වභාවයක් අවබෝධ කරගෙන වටහාගෙන සීමිත බෞද්ධ පින්වතුන්ලා පිරිසක් ඒක රාශී කරගෙන හැම කටයුත්තකටම බාධා නොවෙන්න ආගමානුකූලව යුතුයකම පින්කම සිදු කිරීම ආරමුණු කරගෙනයි නායක මාහිමිපාණන් වහන්සේගේ ඥාති පාර්ශවයේ ඇත්තෝ
එදා ඉඳන් අද දක්වාම උන්වහන්සේ පිළිබඳව ස්වා බැලුවා වගේම අපෝපස්ථාන සිදු කළා වගේම බොහොම ළඟින් ඉඳලා උන්වහන්සේට හොඳ ආරක්ෂකයෙක් වශයෙන් හිටි ඒ ඥාති පිරිසක් මේ වෙලාවේදී සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම උන්වහන්සේට යෝධ සෙවණැල්ලක් වගේ හිටිය සහෝදර පිරිස හා ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා මේ පින්කම ඊටාම හොඳට සංවිධානය කරලා තිබෙනවා. ඒ වගේම සතර පේරුවේ සියලු දායක කාරකාදී පින්වත් පිරිස උන්වහන්සේට ප්‍රති පහසුකම් සපයා දුන්න ලෙඩට දුකට කරදරයට හැම වෙලෙදීම ළඟින් සිටලා කටයුතු සිදු කළ බොහොම ලිංගතු ඒ දායක පිරිසක් තෙමසක් ගත වීම නිමිත්තෙන් සිදු කරන මේ පින්කමේදී අපේ ගෙදරට වැඩම කරලා අනුශාසනා කරලා බණ කියලා පිරිත් කියලා ආශිර්වාද කළ ඒ ලොකු හාමුදුරුවන් වහන්සේට පින් අනුමෝදන් කිරීම අපේ අතරින් ඉටු විය යුතු යුතුයකමක්සේ සලකගෙනයි මේ කටයුතු ටික සිදු කරන්නේ. ඒ වගේම නායක හාමුදුරුවන් වහන්සේ ළඟින් ආශ්‍රය නිශ්චය කළ ගිහි දරුවන් ඒ වගේම ගිහි පින්වතුන්ලා ඒ ඥාතිත්වය අනුව ඒ මිත්‍රත්වය අනුව ඒ හිත මිත්‍රාදිකම අනුව මේ පින්කමට ඒ අතෝ දායකත්වයේ සපයා දෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ගිහි හා පැවිදි මේ හැම දෙනාම මේ පින්කමේදී ඒ ඇත්තන්ට පුළුවන් භූමිකාව තුල ඉඳගෙන ඒ දායකත්වයේ සපයා දෙනවා. මේ ටික සිදු කර ගන්නට වත්මන් විහාරාධිපති වශයෙන් කටයුතු කරන අපේ හිත මිත්‍ර ඒ පැවිදි සහෝදර සිරිවිමල පඬිතුහාමුදුරන් වහන්සේට විශාල සහායක් ලබා දෙනවා වගේම උන්වහන්සේ උපරිම උත්සාහයක් කරනවා ගරුකටයුතු නායක හාමුදුරුවන් වහන්සේ ආරම්භ කරලා පවත්වාගෙන මේ විහාරස්ථාන සමුදාය වගේම අග්‍රබෝධි මහ පිරිවෙන ඉදිරියට මනා ලෙස පවත්වාගෙන යන්නට උන්වහන්සේට විශාල සහායක් සපයා දෙනවා. එදා මෙදා කාල පරාසය තුල අපිත් එක්ක බොහොම මිත්‍රශීලීව කටයුතු කළ සමහර වෙලාවකදී අග්‍රබෝධි මහ පිරිවෙනේ ගුරු භවතික් වශයෙන් ස්වේච්ඡාවෙන් රාජකාරී කටයුතු කළ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට අධ්‍යාපනය ලබා දුන්න ඒ අග්ගෝගම පියරතන සහෝදර ස්වාමින් වහන්සේ මේ පින්කම් වලදී සක්‍රීය දායකත්වයක් ඔය ඇත්තොත් එක්ක එකතු වෙලා ඉදිරියට පවත්වාගෙන යන්නට අවස්ථාව උදා කරලා දෙනවා. මෙන්න මේ සියලුම දෙනාගේ පින්නතුනි ආගමනය දායකත්වය සහ සම්බන්ධතාවය එකට එකතු වීම මතයි මේ වටිනා පින් කටයුත්ත ඔබ සියලු දෙනාටම කරගන්න පුළුවන්කම තිබෙන්නේ. අග්‍රබෝධි මූලික පිරිවෙන පැවති කාලයේ 2009 1/12 වෙනිදා තමයි
ආචාර්යවරයෙක් වශයෙන් අග්‍රබෝධි මූලික පිරිවෙනට මා සම්බන්ධ වන්නේ. එහෙම මා සම්බන්ධ වෙලා අවුරුදු 10ක් 12ක් වැනි කාල පරාසයක් තුල මා තිරුකුණාමල චීනවරාය ප්‍රදේශයේ වාසය කළත් අග්‍රබෝධි මහ පිරිවෙනට හා බෙලුන්නා රජමහා විහාරස්ථානයට සහ සම්බන්ධ බොහෝ දායක ඇත්තෝ ප්‍රමාණයක් ආශ්‍රය නිශ්‍රය කරනවා වගේම බොහොම මිත්‍රශීලීව ලෙන්ගතුකමකින් අපිත් ආශ්‍රය නිශ්‍රය කරනවා. එහෙම ආරම්භ කරන්නට යෙදුන ඒ මූලික පිරිවෙන පින්තුනි 2016 අගභාගයේ වගේ වෙනකොට මහ පිරිවෙනක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අධ්‍යාපන නිකේතනයේට බොහොම නිහඬව අවවාද අනුශාසනා කරමින් සක්‍රීය දායකත්වයක් ලබා දුන්නේ අපවත් වේ වදාළ අපේ නායක හාමුදුරුවන් වහන්සේ. ඒ විදිහට ආරම්භ කරන්නට යෙදෙන මහ පිරිවෙන පැවිදි ස්වාමීන් වහන්සේලාට පිරිවෙන් අවසාන විභාගයෙන් උසස් පෙළ විභාගයට පිරිවෙනට ඇතුළත් වන ප්‍රදේශයේ ගිහි දරුවන්ට පිරිවෙන් අවසානයේ තුලින් උසස් පෙළ විභාගයට විශ්වවිද්‍යාලයට යන්නට වරන් ලබන ආයතනයක් බවට අග්‍රබෝධි මහ පිරිවෙන පරිවර්තනය කරනවා. එපමණක් නෙවෙයි අග්‍රබෝධි පෙරවරු පාසල අප ප්‍රදේශයේ පමණක් නෙවෙයි මේ ප්‍රදේශයෙන් පිට සමස්ත දිස්ත්‍රික්කයේම දුවා දරුවන්ට සාපෙළ විභාගයෙන් දෙවෙනි අවස්ථාවේදී විභාගයට පෙනී ඉන්නට අවස්ථාව උදා කරලා දෙන පාසලක් වශයෙන් මාස 6ක් 7ක් වැනි කෙටි කාලයක් තුල පාසලේ වසර 10ක් 11ක් ඉගෙනූ සිලබස් එක මාස 6කින් 6මාරකින් සම්පූර්ණ කරලා හර විෂයන් වෛකල්පික විෂයන් සමග විශිෂ්ට ලෙස පාස් වෙන්නට පුළුවන් ආකාරයට ළමයි ගොඩනගන්නට යෙදෙනවා. එහෙම ගොඩනගනකොට ඒ ළමයිට උවමනා කරන ජීවිතය, ඒ ජීවිතයට උවමනා කරන විනය, විනයට සරලන දැනුමක් ගුණ නැන දෙකින්ම පෙරවරු පාසල මාස 6න් විසිරුලා යනකොට අපේ ප්‍රදේශයට වැඩ ඇති දක්ෂ දරුවන් බවට පරිවර්තනය කරන ආයතනයක් නිර්මාණය කරලා තිබෙනවා. අද වර්තමානයේ දක්වාම පින්නතුණී ආයතන පවත්වාගෙන යනවා. මා මේ ඔබට සිහිපත් කළේ පන්සලේ තියෙන වටිනාකම වැඩි දියුණු වෙන්නේ අග්‍රබෝධි මහ පිරිවෙන නිසායි. ඒක අවිවාදයක් නෑ. ඒක ඒ විදිහට පිළිගන්නවා ඇති කියලා මම අනුමාන කරනවා ඒත් දිහා බලලා. මේ මහ පිරිවෙන නිසා පන්සලට, පන්සල නිසා මහ පිරිවෙනට, මහ පිරිවෙනක් පන්සලක් නිසා ප්‍රදේශයට අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට යන්නට හැම කෙනෙකුටම උවමනා මන්පෙක් විවර කරලා දෙනවා. ඔයත්ොන්ට මතක ඇති එක වර්ෂයකදී අපි පිණ්ඩපාත චාරිකාවක් කළා. පොඩි හාමුදුරුවෝ 39ක් සම්බන්ධ වුණා. මට මතක විදිහට ඔය පෝටන් කටුව පැත්තේ පාරේ අද ලීලාරත්න මාවතද කොහෙද අපිට වෙන් කරලා දුන්නා. සදහවත් අය දර්ශනීය සංකල්පයක් ඒක තුල ඇති කරගත්තා.
සමනානංච දස්සන. ශ්‍රමණයන් වහන්සේලා දැකීම මංගල කරුණක් ලස්සනයක්. එදා බුදුහාමුදුරුවෝ කාලේ 500ක් විතර පින්ඩපාතේ වැඩියා. ඊටත් වැඩි. අපි පින්ඩපාතේ වැඩි 39ක් විතර පොඩි හාමුදුරුවන්ට පෙරහුරුවක් වශයෙන්. මෙන්න මේවා හැම දෙයක්ම පින්නතුනි සංවර්ධනය කරලා සංරක්ෂණය කරගන්නට ඔබේ ලොකු හාමුදුරුවෝ ඔබේ නායක හාමුදුරුවෝ අවස්ථාව උදා කරලා දුන්නා. සමහර විටකදී පින්නතුනි මේ නායක හාමුදුරුවෝ පිළිබඳව ඔබ නොදකින දේ මම මේ කියන්නේ. අපේ පිරිවෙනට එන පොඩි හාමුදුරුවෝ සමහර වෙලාවකදී අසනීප වෙනවා. විවිධ ආබාධවලට ලක් වෙනවා. වෛද්‍යවරුන්ට මතක් කළාම වෛද්‍යවරු අපිට උපදෙස් දෙනවා පොඩි හාමුදුරුවන්ට ටිකක් මේ හැදෙන වයස නිසා දුවන්න ඕන, පනින්න ඕන, කෑ ගහන්න ඕන, දඟලන්න ඕන කියලා. ඒක සීමා කරන්න එපා. මේක දැන් අපිට හරි ගැටලුවක් මේ දායකයොත් එක්ක මේක කොහොමද කරන්නේ කියලා. දිනක් පින්තුනි මා නායක හාමුදුරුවොත් එක්ක කතා කළා. නායක හාමුදුරුවනේ මෙන්න මෙහෙම පණිවිඩයක් කියනවා. අපිට ඒකට කාලයක් වෙන් කරගන්න ඕන පොඩි හාමුදුරුවන්ට සේලම් කරන්න. ඒකයි මා කිව්වේ ඔබ දකින්න නැති දෙයක් නායක හාමුදුරුවෝ ළඟ තිබුණා කියලා. නායක හාමුදුරුවෝ පින්නතුනි පිරිවෙන් කාලයෙන් සතියට එක් දවසක් තුනෙන් පස්සේ පැයක් හෝ පැය දෙකක් පොඩි හාමුදුරුවන්ට මේ ධර්මශාලාවෙන් එහා පැත්තේ සෙල්ලම් කරන්නට අවස්ථාව උදා කරලා දුන්නා. මොනවා හරි ගැටලුවක් ආවොත් දායකයොත් එක්ක ඔය එහා පැත්තේ ඉඳන්නේ මෙයා කිව්ව මෙහෙට එන්නේ. මාව තමයි හම්බ වෙලා ඉන්න ඕනේ. මම ඒක බලා ගන්නම් දායකයොත් එක්ක. අන්න ඒ විදිහට පින්නතුනි පොඩි හාමුදුරුවෝලාගේ ඒ මානසික මට්ටම වැඩි දියුණු කරන්නට කටයුතු සිද්ධ කළා. හැබැයි විතකදී සැරයි. දඬුවම් කළා. විතකදී බැන්නා. සමහර විටදී දායකයද හිතවතාද කියලා නැහැ. හැමෝටම ඒ විදිහට කටයුතු කළා. හැබැයි හොඳ ආරක්ෂකයෙක් වුණා. පොඩි හාමුදුරුවෝලාට වගේම අපිට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් හා සමානව පින්නතුනේ චරිතය හැම පැත්තෙන්ම ඉන්න කෙනා ආරක්ෂා කරගන්නට සෑහෙන වෙහෙස මහන්සි වුණා. වෙළඳපොළට ගිහිල්ලා බඩුවක් ගන්නවා වගේ පින්නතුනේ පොඩි හාමුදුරු කෙනෙක් හදන්න බෑ. කාලයක් පුරුදු පුහුණු කරන්නට ඕන. හික්මවන්නට ඕන. එක එක ක්‍රමවේද පාවිච්චි කරන්නට ඕන. අන්නේ සඳහා විවිධ උපක්‍රම උපමේය ආදී දේවල් පාවිච්චි කරන්නට වෙනවා. මොකද ගිහි දරුවෝනේ ශූර දාගෙන ඉන්නේ. ශූර දාගත්තා කියලා නිවන් දැකලා නැහැ. අඩුපාඩු තිබෙනවා. ශූර ඇඟට වැටුණු තැනින් ඔබ රහතන් වහන්සේගේ ස්වභාවයෙන් පොඩි හාමුදුරුවෝ දකින්න එපා. එතෙන්ද පොඩි හාමුදුරු කෙනෙක් නිර්මාණය කරගන්න බොහොම වෙහෙස මහන්සි වෙන්නට ඕන. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයෙන් පිරිවෙන් වලට මේ ප්‍රාදේශීය වශයෙන් තියෙන පිරිවෙන් වලට මතක් කරන්නේ අවුරුද්දකදී ඔබ ආයතනයේ එක පොඩි හාමුදුරු කෙනෙක් හදලා එළියට දාන්නේ. ගමක් හැදුවා වෙනවා එච්චරයි. දැන් පාසලින් නම් ළමයි 30 35 40 සමහර විට 200 300 එළියට යනවානේ. පිරිවෙනකින් මේ ප්‍රාදේශීය වශයෙන් තියෙන පිරිවෙන් වලින් ඉන්න ගුරු භවතුන්ට උපදෙස් දෙන්නේ එහෙමයි. අවුරුද්දකදී පිරිවෙන් අවසාන එක්කෙනෙක් හරි කමක් නැහැ. ඉදිරිපත් කරලා ඒකේන දක්ෂයෙක් කරන්න. ඒ දක්ෂයා තුල ව්‍යක්ත, විනීත, විසරද, බහුශ්‍රුත, ධම්මදර, ධම්මානුධම්ම පටිපන්න මෙන්න මේ 6 ගුණයෙන්ම යුක්ත කරන්න. 6 ගුණයෙන් ඇති කරන්න. ඒ භික්ෂුව ළඟ පොඩි හාමුදුරුවෝ ළඟ ඒ 6 ගුණය ඇති වුණාම ඒ 6 ගුණයෙන් මිනිසුන්ට අවවාද අනුශාසනා කරලා මිනිස්සු සුමගට ගන්න පුළුවන්කම ලැබෙනවා.
පින්නතුනි මා මේ ටික ඔබට සිහිපත් කරන්නේ අපේ නායක හාමුදුරුවන් වහන්සේ 2009 ඉඳන් අපවර්තන මොහොත දක්වාම ආශ්‍රය නිස්පය කළ එක පැත්තකින් ශිෂ්‍යවරයෙක් වශයෙන් ගුරුවරයෙක් වශයෙන් උන්වහන්සේ අපි ආශ්‍රය නිස්පය කළා. ඔන්න ඔය ටිකේදී අපි හඳුනාගත්ත දේ පිළිබඳවයි මා කියන්නේ. ඒ වගේම උන්වහන්සේ ප්‍රදේශය ගැන කතා කළා. ප්‍රදේශයේ බෞද්ධ උරුමය ගැන කතා කළා. සිංහලය ගැන කතා කළා. සිංහල බෞද්ධය ගැන කතා කළා. සිංහල බෞද්ධයාට වෙන පීඩනය, ප්‍රශ්නේ, ගැටලුව නොබීව කතා කළා. උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ වෙන දේ උන්වහන්සේ කතා කළා. ඒ ඇති වෙන ආදීනවයත් උන්වහන්සේ සිහිපත් කළා. උන්වහන්සේ මතක් කළා උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ බොහෝ ආයතන කඩාගෙන හැලෙන බව. ඒ කරනු ලබන නායකත්වයේ ඒ විදිහටම පවත්වාගෙන යන්න බැරි බව උන්වහන්සේ කල්තියා පින්නතුනි දැනගෙන හිටියා. මෙන්න මේක තමයි නායකයෙකුගේ ලොක්කෙකුගේ තියෙන වෙනස හැටියට මා දකින්නේ. ඔබට දැන් දැනෙනවා ඇති කන්තලේ සමස්ත ප්‍රදේශය තුල රට ජාති ආගම වෙනුවෙන් ඇතිවෙන උවදුරුවලදී විශේෂයෙන්ම සිංහල බෞද්ධයාට ඇතිවෙන ගැටලුවලදී නායකත්වයේ ගන්න ඉදිරිපත් කරන ඇත්තෝ බොහොම අඩුයි පින්නතුනි. බොහොම අඩුයි. මේ ශාසනය තුළ ඇතිවෙන භික්ෂුව අපි නිර්මාණය කරගන්නට ඕන රටට ජාතියට ආගමට හිත ඇති ආදරය කරන ඒවා සුරක්ෂිත කරන ඒවා විනාශ නොකරන ඒවා රැක ගන්න පුළුවන් දක්ෂයෝ තමයි බිහි කරගන්නට දායක සභාවක් උත්සාහ ගන්නට ඕන. ඔබ ශක්තිමත් දායක සභාවක් වශයෙන් ශක්තිමත් බෞද්ධ සමිති සමාගම් තියෙන ආයතනයක් වශයෙන් මේවා පින්නතුනි තව දියුණු කරන්නට ඕන. තව එක කරුණක් මම ඔබෙන් ඉල්ලනවා. පිරිවෙන ආරම්භ කරලා දැන් වසර කොච්චරද? වසර 50ට වැඩි වෙ ඇති. නේද? 50ට වැඩි වෙ ඇති. මට මතක නැහැ හරියට ගණනය 60 ගණන් වල වගේ තමයි ආරම්භ කරලා තියෙන්නේ. මේක ඉල්ලන්නේ මම ඔබේ දායක සභාවෙන්. එදා තිබුණු පිරිවෙන් ශාලාවම නේද පින්නතුනි අදටත් තියෙන්නේ? එහෙම නේද? ඒ පිරිවෙන් ශාලාවෙන් බිහිවෙන ශිෂ්‍යවරයන් හරහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට කොච්චර සේවාවක් වෙනව ඇති කියලා ඔබ හිතනවද? සුළුපටු නෑ පින්නතුනි. ඔබට හිතෙන්නේ නැද්ද පිරිවෙන් ශාලාව නව්‍යකරණය කළ යුතුයි කියලා? ඔබට හිතෙන්නේ නැද්ද? මට නම් හිතෙනවා. අද යන මේ අධ්‍යාපන ප්‍රවණතාවයත් එක්ක පින්නතුනි ඔබ පන්සලේ පිහිට මේ පිරිවෙන් ගොඩනැගිල්ල පිරිවෙන් ශාලාව නව්‍යකරණය කළ යුතුමයි. එයි මං එහෙම කියන්නේ. අධික වර්ෂාවක් තියෙන දවසට ඔබ දායක සභාවේ ඉන්න ප්‍රබල ඇත්තෝ ඇවිල්ලා බලන්න ශාලාවේ උගන්වන්න පුළුවන්ද කියලා. කොහොමද ධර්මශාලාව පිරිවෙන් ශාලාව තියෙන්නේ කියලා. පින්නතුනි මේ සම්පත මේ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කේ කොතනවත්ම නැහැ. නගරයක් තුළ පිහිටි අප්‍රමාණ ධනයෙන් ආඩ්‍ය වූ ආර්ථිකයෙන් ආඩ්‍ය වූ පරිසරයක් තුළ තියෙන පිරිවෙනක් මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේම නැහැ. ඔබ ඒ අතින් වාසනාවන්තයි. හැබැයි භෞතික සම්පත් අතින් අපි පල්ලෙහා මට්ටමේ ඉන්නේ. ඒක දිනු කරන්නට ඕන. ඒක දිනු කරන්නට කියලා මම ඔබෙන් ඉල්ලන්නේ මම හැමදාම පිරිවෙනට යන කෙනෙක් නිසායි. ඒ වගේම නායක හාමුදුරුවෝ කීපපලා ඔය පළවෙනි ෆොටෝ එකේ ඉන්න නායක හාමුදුරුවෝ
පින්නතුනි 2006 මම පිරිවෙන් සමස්ත ලංකා තරඟවලට ගිහිල්ලා තුන්වෙනි ස්ථානයේ දිනාගෙන ආවට පස්සේ හතරකණුව ධම්මරතන පිරිවෙනේ ඒ වැඩසටහන ඉදිරිපත් කරන්න කිව්වා මට. මට දෙමළෙන් තමයි ලියලා දුන්නේ කතාවක්. මොනවද කියලා දන්නේ කටපාඩම් කරගෙන කිව්වා. ආන් ඉදා ඔන්නෝ ඉන්න නායක හඳුරු තමයි මූලාසනයේ හිටියේ. ඔන්නෝයි පළවෙනි පින්තූරේ ඉන්න නායක හඳුරු තමයි මූලාසනයේ හිටියේ. හතරකණුවේ ධම්මරතන පිරිවෙනේ. උන්වහන්සේලා නායකත්වයේ ගත්තා. දෙවෙනි නායක හඳුරුලව පවත්වාගෙන ගියා. තුන්වෙනි නායක හඳුරුව අද තෙමසක් ගත වීමට ඉස්සරල දක්වා පවත්වාගෙන ගියා. ඉදිරියට පවත්වාගෙන යන්නට දක්ෂයෙක් ඉන්නවා. තව දක්ෂයෙක් බිහි වෙනවා. තව දක්ෂයෝ මේ ආයතනයේ මේ පන්සල් ගුරුකුලයට ඔබලා බිහි කරගන්නට ඕන. තව උපාධිධාරී ගුරුවරු, උපාධිය තියෙන ඇත්තෝ, විනය තියෙන ඇත්තෝ, විනය ඇතුළුව ධර්මයේ මනා ලෙස විවරණය කරන්න පුළුවන් නැත්තෝ මේ දායක පින්නතුන් එකතු වෙලා බිහි කරගන්නට ඕන. මේ ඉන්න පොඩි හාමුදුරුවන්ට ඔබ අම්මා කෙනෙක් වෙන්න. මේ ඉන්න පොඩි හාමුදුරුවන්ට ඔබ තාත්තා කෙනෙක් වෙන්න. පොඩි හාමුදුරුවන්ගේ වැරදි අඩුපාඩු ගොඩක් ඔබට පෙනේ. ඔබේ දරුවෙකුට කරන අවවාදයේ යම්සේද එසේම පින්නතුනේ පොඩි හාමුදුරුවන්ට අවවාද කරන්න. ඒ පොඩි හාමුදුරුව එක බලා ගන්න. ඔය දවසේදී පොඩි හාමුදුරුව වඩම්ම ගන්න මේ ආසනීත. බණ ටිකක් කියන්න. අඩුපාඩු ඇති වෙයි. අද පොඩි හාමුදුරුවන්ගේ දේශනාව ඉතාම අගයි කියලා ඇගීමක් කරන්න. ඊළඟ පොය දවසේ පොඩි හාමුදුරුව තවත් උනන්දු වෙයි. ඔබ ඔබේ දරුවෝ උනන්දු කරන්නේ ඒ වගේ ඇගීමක් කරන්න. අඩුපාඩු කමක් නැහැ. දේශනා තුල ගාථා වැරදෙයි, අර්ථය වැරදෙයි, කියන ලද කතා වැරදෙයි. ඒ වැරද්ද කියන්න එපා. ඇගීමක් කරන්න බොහොම දක්ෂයි අද. බොහොම හොඳයි දේශනාව. බොහොම වටිනවා ඒ දහම් කරුණ. පින්නතුනි එහෙම ඇගීමකට ලක් කරලා ඉදිරියට ගන්න පොඩි හාමුදුරුවලා දක්ෂයෝ අපි ළඟ නැහැ. අපිට හැම වෙලේදීම වරදිනකන් ඉන්නේ. වරදිනකන්. ඒ නිසා තමයි අපි උත්සාහවත් වෙන්නට ඕන ඒ සම්පත් ටික රැක ගන්නට කියලා මම මේ කියන්නේ. මම මේ ටික කියන්නේ පින්නතුනි අපේ දායක පින්නතුන්ලට මම එහෙම කියලා තියෙනවා. හැම පොයේ දවසකදීම මම අපේ පන්සලට ප්‍රදේශයේ ඉන්න පොඩි හාමුදුරුවෝ දෙනමක් ගෙන්නනවා. ලොකු ආලා ගෙන්නන්නේ. පොඩි හාමුදුරුවෝ දෙන්නගෙන බණ කියන්න කියන මගෙන් ඉන්න සංඝාවාසයේ උඩ මම මයික් එකක් හයි කරලා තියෙන ෆෝන් එක. මට ඇහෙනවා. මම මේ දායකත්වොන්ට කියලා තියෙන්නේ කිසිම අඩුපාඩුවක් කියන්න එපා. අඩුපාඩුවක් ඕගොල්ලන්ට දැනුනොත් ලියා ගන්න. සිල්පමාරණය කරන්න මම එනවා. මට ඉදිරිපත් කරන්න මම ඒක නිවැරදි කරන්න. ඔබලා එන පොඩි හාමුදුරු දිරිමත් කරන්න. ඔබලා පොඩි හාමුදුරු දිරිමත් කරන්න. අන්න ඒ විදිහටයි පින්නතුනි කෙනෙක් ඉදිරියට එන්නේ. එහෙම නැතුව අපිට කිව්වොත් දක්ෂ බණ කියන්න හාමුදුරු කෙනෙක් ඕන කියලා හදන්නේ නැතුව පින්නතුනි කොහෙන්ද අපි ගන්නෙ? හොඳ විනයක් තියෙන පොඩි හාමුදුරු කෙනෙක් අපිට දෙන්න කිව්වොත් හදන්නේ නැතුව කොහෙන්ද අපි ගන්නෙ? හදන්න ඕනයි. අන්න ඒ ටිකට තමයි කිව්වේ වික්ත විනීත විශාරද බහුශ්‍රුත ධම්මදර ධම්මානුධම්ම පටිපන්න. මෙන්න මේ ගුණ හයෙන් ඒ අය පරිපූර්ණ කරන්නට කියලා බුදුහාමුදුරුවෝ මතක් කළේ ඒකයි. ඉතින් මෙන්න මේ ටික ගොඩනගන්නට ඔබේ ලොකු හාමුදුරුවෝ මහා දැවැන්ත ශක්තියක් වුණා. ප්‍රදේශීය දොරදරුවෝ රැසකට අධ්‍යාපනය ලැබලා දුන්නා. හොඳ තැන්වලට යොමු කළා. රසාටික අරගෙන දුන්නා. අන්න ඒ ටික කරන්න ඉදිරියට තව කෙනෙක් හදන්නට ඕන. ඉතින් ওই සම්බන්ධයෙන් මා උඩ වඩා යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මා පින්නතුනි අරමුණු කරගත්ත ගාථාව නායක හාමුදුරුවන්ගේ පින්දීමම අරමුණු කරගෙන යොදා ගන්නට හේතුනේ. කාලය සීක්‍රයෙන් ගෙවිලා යනවා. ඔයත් හිතන විදිහට දැන් කාලය කොච්චර ගෙවිලා ඇද්ද?
දැන් පින්නතුනි විනාඩි 40ක් ගෙවිලා ඉවරයි. ඔය කරුණු ටික ඔබට කියනකොට විනාඩි 35ක් 40ක් ගෙවිලා ඉවරයි. තා බොහොම ටිකයි කාලය තියෙන්නේ. ඊට පස්සේ ඔබ නිදිමත හැදෙන්නේ ඔරලෝසුව බලන්න. ඔන්න ওই ටිකට ඔබගේ මනස දිවයයි. ඊට ඉස්සරලා අරමුණු කරගත්ත ගාථාව දහම් කරුණු සමුදායකින් යුක්ත ගාථාවක්. ධම්මපදයේ දණ්ඩ කියන වර්ගයක් තියෙනවා කොටසක් නැත්නම් කාණ්ඩය. ඒකට අයිති 16 වෙනි ගාථාව තමයි අද ධර්ම දේශනාවේ අරමුණ වශයෙන් තියාගත්තේ. මේ ගාථාව බුදුහාමුදුරෝ දේශනා කළේ පිලෝතික කියලා හාමුදුරු නමක් අරමුණු කරගෙන. පිලෝතික කියන හාමුදුරුවෝ පින්නතුනි බොහොම දුප්පත් ළමයි. සමත් නුවර එක්තරා දුප්පත් පවුලක ඉපදලා ඉන්න මේ ළමයා සකීය ජීවිකාව සමහර වෙලාවකදී පවත්වා ගන්න සිගමන් යදෙමින්. තව කෙනෙක්ගෙන් මොනවා හරි ඉල්ලගෙන ආහාරයට අරගෙන කුසගින්න නිවාගෙන. මෙන්න මෙහෙම සිගමන් යදින නැත්නම් ඉල්ලන මේ ළමයා ආනන්ද හාමුදුරුවන්ට හමු වෙනවා. ආනන්ද හාමුදුරුවන්ට හමු වුණාම දෙදෙනා අතර පිළිසඳරක් යෙදෙනවා. කතා කරනවා. එහෙම කතා කරලා ආනන්ද හාමුදුරුවෝ අහනවා මහාන වෙන්න කැමතිද කියලා. මේ ළමයා බොහොම කැමැත්තක් දක්වනවා. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා මේ ළමයා පැවිදි කරනවා. පැවිදි කළාට පස්සේ පින්නතුනි හිතුවට වඩා සැප සම්පත් ලැබෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පත්ති කියන සිව්පසේම මේ පොඩි හාමුදුරුවන්ට ලැබෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. සමහර දායකයන්ට පන්සලට එනකොට මොනවා හරි මිට මොලවගෙන ඇවිල්ලා ගෙනල්ලා දෙනවා. ඔයත් එහෙමයි නේද? හැමෝම නම් මන් දන්නේ සමහර අයත් එහෙමයි නේ. අර පොඩි හාමුදුරු කෙනෙක් ඉන්නවනේ නේද ඔයගොල්ලන්ගේ? එහෙම අරගෙන එනවා නේද? එතකොට පොඩි හාමුදුරු කවදාවත් සිවුර දාලා යන්නේ නැහැ. කවදාවත්ම යන්නේ නැහැ. ආදරේ, සෙනෙහස, රැකවරණේ ලැබෙනවා කියලා යාට දැනෙනවා. හැබැයි ඒ දෙන හැම දෙයක්ම පින්නතුනි පන්සලේ ලොකු හාමුදුරුවෝ දැනුවත්ව දිය යුතුයි. නොදැනුවත්ව දෙන්න එපා. පොඩි හාමුදුරුවෝ විතකදී කියේ ශ්‍රී ලංකාව එකක් ගෙනල්ලා දෙන්න කියලා. අනේ සෙනෙහසටත් එක්ක ওই ගෙනල්ලා දෙන්න. ඒක දුන්නට කමක් නැහැ. පන්සලේ ලොකු හාමුදුරුවෝ දැනුවත්ව දෙන්නට ඕන. නොදැනුවත්ව දෙන්නට එපා. ඒක වැරද්දක් වෙනවා. ඒතර ලොකු හාමුදුරුවෝ දකිනවා මේක ගෙනල්ලොත් දෙන්නේ අහවලා කියලා දන්නවා. එතකොට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. විසාකා මහ උපාසිකාව පන්සලට යනකොට පොඩි හාමුදුරුවෝ බලාගෙන හිටියලු මහ උපාසිකාව අද පන්සලට එනකොට මොනවද අපිට අරගෙන එන්නේ? මොනවද අරගෙන එන්නේ? මිට මොළවල යමක් ගිහිල්ලා දෙනවලු මෙන්න මේක ඔබ වහන්සේලා වළඳන්න සුදුසු වෙලාවෙදී. එහෙමයි පින්නතුනේ මේ ශාසනය රැකගෙන ආවේ. හැමෝටම හිතෙන්න පුළුවන් අනිත්‍ය පදනම් වෙච්ච දහම, දුක කෙන කියන දහම, බැඳීම අඩු කරගන්න කියන දහම, ඒ දහම තුළ මේ වගේ දේවල් තිබුණාද කියලා. පින්නතුනේ ශාසනය රැකුනේ ඒ විදිහටයි. ඒ විදිහට ශාසනය රැක්ක නිසායි අද වර්තමානයේ දක්වාම මේක යුගයෙන් යුගය ආවේ. ඔය ඇත්තොත් ඒ විදිහට අනුග්‍රහයක් දැක්වූ නිසා යදටත් ඒ ශාසනික අනුග්‍රහය දක්වන්නේ. අර සින්දුවක් තියෙනවා නේද? බුදුහාමුදුරුවෝ දකින්නට ඇති, බණත් අහන්නට ඇති, නිවන් දකින්නට මොකද උනේ? නොහො පින් ටික අපිට මදි වෙන්නට ඇති කියලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන් පින්නතුනි. බුදුහාමුදුරුවෝ ඔබ අප හැම කෙනෙක්ම දකින්නට ඇති නැත්තේ නෑ. උන්වහන්සේ දේශනා කළ දහම් බිදක් අපි අහන්නට ඇති. ඒ නිසානේ මේ සසර පුරුද්දේ අපි බණ අහන්නේ.
ඒ නිසානේ සසර පුරුද්දේ කුසල අකුසල තේරුම් ගන්නේ. ඒ නිසානේ සසර පුරුද්දේ අපි මේ කියන ලද දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය කටයුතු සිදු කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනි මේ පොඩි හාමුදුරුවන්ට අධික ලෙස සැප සම්පත් ලැබෙන්නට ගත්තා. අධික ලෙස සැප සම්පත් ලැබෙනකොට පෙර ජීවිතය ගැන දැන් මතකයක නැති වෙලා ගියා. මතකේ නැති වෙලා යනකොට පොඩි හාමුදුරුවන්ට හිතෙනවා අනේ මීටත් වඩා හොඳයි නැවත මේ සිවුර ගලවලා තියලා ගෙදර ගියා නම්. අර පෙර ජීවිතේ කොහොමද කියලා ඔන්න ටිකක් ආවර්ජනය වුණා. ආවර්ජනය වුණාට පස්සේ පින්නතුනි මේ කිනා මොකද කළේ? අර සිඟමන් යදින කාලේ බොන්නේ කබලා. අපි කියන්නේ මොනවා හරි ඇතලියක් කියලා. යයන් ද්‍රව්‍ය ලබා ගන්නට පාවිච්චි කළ මේ කැබැල්ල කොහෙන් හරි අරගෙන තිබ්බා. අර කියන සිතුවිල්ල ආසනෙන් අර කැබැල්ල අතට ගත්තා. කැබැල්ල අතට ගත්තාම කල්පනා වුණා අනේ මම මොනතරම් අමාරු ජීවිතයක්ද ගත කළේ පෙර. දැන් මට ලැබිලා තියෙන මොනතරම් සැප සම්පත් වලින් ආර්ථ ජීවිතයක්ද. ඇයි මම මේ සිවුර ගලවලා තියලා යන්න ඕන? ඇත්තටම මේ සිවුර ගලවලා තියලා මම යන්න ඕමනාද? මේ සිවුර දාගෙන මේ බුදුහාමුදුරුවෝ කියන ධර්ම මාර්ගයේ මා ගියොත් මට මොනව ලැබෙයිද? මොනව මට එකතු කරගන්න පුළුවන් වෙයිද කියලා මෙන්න මේ කෙනා පෙර හා පසු සිතුවිලි ටික ආවර්ජනා කළා. මේම ආවර්ජනා කරනකොට පින්නතුනේ මෙයාට දැනෙන්නට පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ තිබෙන ගම්බීර භාවය. ධර්මයේ තියෙන වටිනාකම. දන්සක්කවතුන් සූත්‍රයේදී දේශනා කරන තථාගතයන් වහන්සේ මෙහෙම පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු මහණෙනි ඔබලා අහන්නේ පෙර නොඇසූ විරු ධර්මයක්. මේක කවදාවත් මා යහන්න ලැබෙන්නේ නැහැ. මෙම පෙර නොඇසූ විරු ධර්මය ඔබ අහනකොට ඔබගේ මනස තුළ මෙන්න මේ විපර්යාසයන් නැති වෙයි. මනසේ පිබිදීම ඇති වෙයි. මනසට දැක්මක් ඇති වෙයි. කොහොමද? චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි. මෙන්න මනසේ වෙනස් වීම ඔබට දැනේ. මෙන්න මේක තමයි මේ ධර්මයෙන් පසක් කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ඔන්න ඔය ටික පින්නතුණි අපිට ලැබෙනකොට මනස මේ විදිහට වික්ලේශනය කරනවා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. ඔන්න ඔය කියන ලද අරමුණු පහට යනවා. තර්ක කරනවා, මනසින් හිතනවා, සතුටක් තියෙනවද කියලා බලනවා, මොකක්ද ලැබෙන සතුට කියලා හිතනවා, ලැබුණද දුක, මොකක්ද ලැබෙන දුක කියලා හිතනවා. මේ විදිහට පින්නතුනි සංසන්දනාත්මක ජීවිතේ ධර්මයක් එක්ක දකිනවා. අන්න විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව කියලා කියන්නේ සිතේ එකඟකමක් ඇති වෙනවා. ඔබ බණහගෙන අවසානයේ යනකොට ඔබේ හිත තුළ එකඟකමක් ඇති වෙනවා. ඔබ ධර්ම දේශනාව අවසානයේට ආපුවාම මුල මැද අග ඔබට වැටහෙනවා. ඔබට නිින්ද ගියොත් මුල ටික ඇහෙනවා, මැද ටික ඇහෙන්නේ, අවසාන ටිකේදී අවදි වෙලා සාදුකාර දෙනවා. මොකටද සාදුකාර දුන්නේ? අපිට දන්නේ තෝ යනවා. බණ අහනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අකුසල සිතුවිලි සමුදායක් තුළ ඉන්න ඔබ අපි කුසල සිතුවිලි සමුදායක් පැත්තටයි පින්නතුනි හිත අරගෙන යන්නේ. එහෙම හිත අරගෙන යනකොට ඇස, කන, නාසය, දිව, ශරීරය මේ පංච ඉන්ද්‍රයන්ගෙන් අරමුණු පහක්
විකසිත කරලා අරගෙන මනස විශ්ලේෂණය කරනවා. හයවෙනි ඉන්ද්‍රිය තමයි මන කියලා කියන්නේ. දැන් මොකද කරන්නේ? ඔබගේ සිත, කය, වචන යන මේ තුන්දොර වලින් පරිපූර්ණ වෙච්ච මේ පංච ඉන්ද්‍රයන් ටික දැන් විකසිත කරලා තියෙන්නේ කොයි පැත්තටද? ලෝභය ගොඩ නැගෙන පැත්තටද? එනකන් කුසල ගොඩ නැගෙන පැත්තටද? අකුසල ගොඩ නැගෙන පැත්තටද? කොයි පැත්තටද යොමු කරලා තියෙන්නේ? දැන් ඔබ යොමු කරලා තියෙන පංච ඉන්ද්‍රයන් ටික කුසල් ගොඩ නැගෙන පැත්තටයි. ඒකයි බණ අහනකොට හරි අමාරුයි කියලා කිව්වේ. ඉන්ද්‍රයන් වෙනස් කරන්න ඕන. එකම ඉන්ද්‍රයෙන් නිින්ද බෑ. කකුල් වලට වේදනයි, හන්දි වලට වේදනයි. ඒ කුසලයේ කරන්නේ තරම් අපහසුයි. අකුසලයේ කරන්න පහසුයි පින්නතුනි. බණ ටික අහලා ඉවර වෙලා ඔබ මේ ශාලාවෙන් එළියට යනකොට මොකද වෙන්නේ? අර පංච ඉන්ද්‍රයන් ටික විකසිත කරලා අරගෙන එන අරමුණු යහපත් අරමුණු නෙවෙයි. ඒව මනසට දුක ගේනවා, වේදනාව ගේනවා, අසතුට ගේනවා, පීඩනය ගේනවා, ප්‍රශ්න ගේනවා. ඔන්න ඔය විදිහටයි උඩ නැගෙන්නේ. මෙන්න මේ ටික පින්නතුනි මේ පිලෝතික කියලා ස්වාමීන් වහන්සේට ආවර්ජනා වෙනවා. ආවර්ජනා වෙනකොට උන්වහන්සේ කල්පනා කරනවා පින්නතුනි මම ගන්න යන තීරණය වැරදි තීරණයක් දෝ කියලා හැඟෙනවා. වැරදි තීරණයක් දෝ කියලා හැඟිලා උන්වහන්සේට මේ දහම් කරුණු තව තවත් ඉදිරියට නුවණින් ආවර්ජනා කරන්නට මෙන්න මේ වගේ දේශනාවක් ඇහෙනවා පින්නතුනි. ආකාපි අස්සෝ යතා භද්‍රෝ කසා නිමිත්තෝ ආකාපිනෝ සංවේගිනෝ භවාත ආදී වශයෙන් පින්නතුනි කරුණු සමුදායක් දහම් කරුණු වලින් පරිපූර්ණ කරනවා. මොනවද මෙයාගේ මනස අරගෙන යන ඉදිරියට ගොඩනගන්නට උදව් වෙන කරුණු ටික? පළවෙනි කාරණේ තමයි පින්නතුනි සිහිපත් කරන්නේ ආතාපිනෝ කියන වචනය. පළවෙනි කරුණ ආතාපිනෝ කියන වචනය. සතර සතිපට්ඨාන ධර්මය ඔබ ප්‍රගුණ කරලා තියෙනවා නම් මෙතන ඉන්න පින්නතුල්ලා සතර සතිපට්ඨානය අහලා තියෙනවා නම් මෙතන ඉන්න පින්නතුල්ලා සතර සතිපට්ඨානය කියවලා තියෙනවා නම් මෙන්න මේ වචනය ඔබට අමුත්තක් නෙවෙයි. තවත් සමහර සූත්‍ර දේශනාවල පින්නතුනි භාවනාව පැත්තට නැඹුරු වෙන සූත්‍ර දේශනාවල ආතාපිනෝ කියන වචනය අපිට අහන්නට ලැබෙනවා. ඔය සමහර මෙතන ඉන්න ඇත්තෝ ඉන්නවනේ විවිධ තැන්වලට යනවා බණ භාවනා කරන්න. බණ භාවනා කරන්න යන පින්නතුන්ලට මෙන්න මේ වචනේ අමුත්තක් නෙවෙයි. ආතාපිනෝ කියලා කියන්නේ පින්නතුනි අපගේ සිතට එළඹෙන අකුසල් සිතිවිලි පාපී ක්‍රියා යටපත් කරලා අයින් කරලා කුසල සිතිවිලි වල හා පින් සිතිවිලි වල මනස මෙහෙවන්නට ඕන. ඔන්න උතෙන්ද මට පුංචි ගැටලුවක් තියෙනවා ඔබෙන් අහන්න. දැන් මම වචන දෙකක් කිව්වා. කුසල් පින් කියලා. ඔය දෙක පින්නතුනි අර්ථ දෙකක්ද එක අර්ථයක්ද? නැත්නම් එකටමද කියන්නේ ඔය ටික? පින් කුසල් කියලා කියන්නේ පින්නතුනි ගමන් මාර්ග දෙකක්. අංශ දෙකක්. හරි. පින් කියන දේවල් පින්නතුනි මේ ලෝකේ ඉන්න ඕනම මිනිසෙකුට කරන්න පුළුවන්. බෞද්ධ හැම කෙනෙකුටම පින් කරන්න පුළුවන්. gedara උයන ලද ආහාර ටිකෙන් තව කෙනෙකුට දුන්නොත් පිනක් ලැබෙනවා. අපි රැස් කරගනු ලබන සම්පත් වලින් තව කෙනෙකුට දුන්නොත් එයාට පිනක් ලැබෙනවා. ලෝකයේ පින්නතුනි කුසල් කරන්න පුළුවන්නේ බෞද්ධයාට පමණමයි. තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකා කියන තත්ත්වයට පත් වුණ කෙනාට පමණමයි කුසල් කරන්න පුළුවන්කම තිබෙන්නේ. අබෞද්ධයෙක් ඔබට කිව්වොත් මම කුසල් කරනවා කියලා එයා අනිවාර්යෙන්ම පින්නතුනි තෙරුවන් සරණ ගිහිල්ලා
පන්සල් සමාදන් වෙච්ච කෙනෙක් වෙන්නට ඕන. එහෙම නැතුව කෙනෙකුට ඒකට එන්න බෑ මේ මාර්ගයට. ඒ තමයි එයා චතුරාර්ය සත්‍ය මාර්ගය පිළිගත්ත මිනිසෙක් වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිගත්ත මිනිසා කිසිම වෙලාවකදී මිත්‍යා දෘෂ්ටික සංකල්ප වලට යන්නේ නැහැ. එයා ඉන්නේ සම්මා දිට්ඨිය උත්පාදනය වෙන සංකල්පනාවල විතරයි. එයා හිත තුළ ගොඩනැගෙන්නේ සම්මා දිට්ඨිය පදනම් වෙච්ච සංකල්පනා. ඒ නිසා තමයි අපි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියන්නේ. නමෝ කියන එකේ අර්ථ ගොඩක් තියෙනවා. අපි බාර ගන්න එකටත් නමෝ කියනවා. පිළිගන්න එකටත් නමෝ කියනවා. පිළිපදින එකටත් නමෝ කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ බාර ගැනීමකට නමෝ කියලා කියනවා. ඒ වගේ අර්ථ ගොඩක් තියෙනවා. ඊළඟට ඒක දේශනා කරන ලද උතුමන් වහන්සේ සුදුස්සෙක්. ඒ තමයි අරහං භගවා සම්මා සම්බුද්ධ කියන ගුණාංග තුන. අරහං කියන්නේ සුදුසුයි කියන එක. මම අර්ථ විවරණය කරන්නේ නැහැ දැන්. භගවා කියන්නේ රාග දේශ මොහ දුරු කරපු නිසා. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ මනවින් ධර්මයක් අවබෝධ කරගත්ත නිසා, අවබෝධ කරලා දුන්න නිසා අපිට අවබෝධ කරගන්නට වටාපිටාවක් හදපු නිසා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරගන්නට ධම් දේශනා කළා. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේති. දමණය වෙච්ච බුදුහාමුදුරුවෝ අපිට දමණය වෙන්නට බණ ටික කිව්වා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. ඊතර වෙච්ච තරණය කළ බුදුරජාණන් වහන්සේ අපිට කිව්වා තරණය කරන්න ඊතර වෙන්න. බලන්න මේ ධර්ම මොනතරම් ප්‍රත්‍ය ගෝචරද කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කළා මහණෙනි ඔබට කියන ලද මේ ධර්මය උජුකෝ නාමසෝ මග්ගෝ අභයා නාම සාදිසා. ඍජු ධර්ම මාර්ගය ඔබ ගමන් කරන්න. ඍජු ධර්ම මාර්ගය ඔබ ගමන් කරනකොට ඔබට ලැබෙනවා අභයා නාම සාදිසා. පිනතුනේ අබේ භූමියක් තියන්නේ මොකක්ද අබේ භූමි සංකල්පයේ තියෙන වටිනාකම. අබේ භූමි කියන සංකල්පයට ඇතුළත් වෙච්ච කිසිම සත්‍යයකට ඒ භූමියේ තිබෙන කිසිම සතාසිව්පාවෙකුට ගහකොළ තුරුලතා ආදී දෙයකට හානි කිරීම සපුරාම තක්න හානි කරන්න බෑ. ඍජු ධර්ම මාර්ගයේ යමෙක් ගමන් කරනකොට ආන්ගේ කෙනාට ලැබෙන භූමිය තමයි අබේ භූමිය කියන්නේ. මොකක්ද? ඒ තමයි නිවන. බෙන්න මෙතෙන්ද යන්න තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ කුසලයෙන් ඔබව පරිපූර්ණ කළේ. අපිට දැක්මක් තියෙනවා. අපිට මෙහෙවරක් තියෙනවා සිදු කරන්න. ලෝකයට දැක්මක් සහිත මෙහෙවරක් ඉදිරිපත් කළ පුද්ගලයෙක් ඉන්නවලු. මා දන්නා ඉතිහාසයේ තථාගත බුදුරජාණන් වහන්සේ පමණමයි මා දකින්නේ. ඒක නොවරදිනම දැක්මක්. ඒක නොවරදින මෙහෙවරක් පින්නතොනි. මොකක්ද දැක්ම? ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානි කල්යාණං සාත්තං සබ්භෙන්ජනං කේවල පරිපූර්ණ. මහණෙනි ඔබ මුල මැදාග යහපත් පිරිසිදු ධර්මයේ දේශනා කරන්නට කියලා කිව්වේ. කාටද මෙහෙවර? චරත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය ලෝකානුකම්පකාය. මේ කරනු ලබන සේවයේ පින්නතුණි අරමුණු කරගන්න මුළු ලෝකේටම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් වසර 45ක් සේවය අවුරුද්දෙන් වසර 80ක් ගෙවෙනකොට එකම දේ කොච්චර මිනිසුන්ට කියන්නද? බුදුහාමුදුරුවෝ වසර 2564ක් දැන් මේ දහම ඇවිල්ලා තියෙනවා.
සංගායනා 3-4කට මේක භාජනය වෙලා තියෙනවා. ගුරුකුල පරම්පරා ගණනාවකින් වර්තමානයේ දක්වා ගෙනල්ලා බාර කරලා තියෙනවා. ඔබේ අපේ යුතුයකමක් නැද්ද තම පරම්පරා ගණනාවකට මේක බාර කරන්න? ඔබේ අපේ යුතුයකමක් නැද්ද පින්නතුනි තථාගත මේ ශ්‍රී ධර්මයේ හොඳට ඉගෙන ගන්න? වියක්ත විනීත විසරද සයගුණයෙන් පිරි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසක් මේකෙන් තැනෙන්න වමනා නැද්ද? කොච්චර පේනවද පින්නතුනි? ඊයේ දවසේ පින්නතුනි මට හොඳ ආරම්භයක් ආවා. දුප්පත් මිනිස්සේ ඉඩමක් කඩමක් නැති මේක හොඳ පණිවිඩයක්. පන්සලකට යනවා. පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න. අනේ ලොකු හාමුදුරුවනේ මට ඉන්න හිටින්න තැනක් නැහැ. ඉඩම් කෑල්ලක් හොයන් හරි හොයාගන්න පුළුවන්ද කියලා. ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඒ පවුල එක්කගෙන යනවා පාස්ටර් කෙනෙක් ළඟට. පාස්ටර් කෙනෙක් ළඟට එක්කන් ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ ඒ පවුල බාර දෙනවා පාස්ටර්ට. පාස්ටර් මේ පවුල බාර අරගෙන කියනවා ඔබ බුදුදහමින් ඉවත් වෙලා කිතුදහම වැළඳගත්තොත් එහෙම නැත්නම් මේ පාස්ටර් කියන දහම වැළඳගත්තොත් ඔබට ඉඩම් කෑල්ලක් සහිත ගෙයක් මා හදලා දෙනවා. ඒ පවුල කැමති නෑ බුදුදහමෙන් අයින් වෙන්නට. ඒ හාමුදුරුවන්ට කියනවා අනේ ලොකු හාමුදුරුවනේ මේ වැඩේ මට කරන්න බෑ කියලා. ලොකු හාමුදුරුවෝ මේ පවුලට උපදේශයක් දෙන කමක් නෑ ඔයා ගිහිල්ලා ඉඩම් කෑල්ල ගන්න, ගේ හදා ගන්න වස්කම් ටික ඉල්ල ගන්න, ආගම තියෙන්නේ ඔබගේ හිතේ කියලා. ආගම තියෙන්නේ ඔබගේ හිතේ. ඒ නිසා ගියාට වරදක් නෑ කියලා. ඒ ප්‍රදේශයේ ඉන්න මාධ්‍යවේදී කෙනෙක් ළඟට යනවා. මාධ්‍යවේදියාට ගිහිල්ලා කියනවා අනේ මහත්තයෝ ලොකු හාමුදුරුවෝ මෙහෙම යෝජනාවක් කරනවා. අනේ මට නම් මේ බුදුදහමෙන් හැර වෙන දහමක් වුමනා වෙන්නේ නැහැ. දැන් මම මොකද කරන්නේ? මාධ්‍යවේදියා මට කතා කරනවා. මගෙන් කතා කරලා අහන උපදේශයක් මොකද කරන්නේ? පින්නතුනි මං කල්පනා කළා මට ඡන්ද දීලා පාර්ලිමේන්තුවට යවුවනම් ප්‍රශ්න භාගයක් මං විසඳනවා කියලා. එහෙම නිකන් හිතුණා. එයි ප්‍රදේශයේ මිනිස්සු ඡන්ද දීලා බලයට මිනිස්සෙක් පත් කරලා පාර්ලිමේන්තුවට යවුවාම ඒ මිනිස්සු දැනගන්න ඕන තමන්ගේ දිස්ත්‍රික්කයේ තමන්ගේ ප්‍රදේශයේ තියෙන අඩුපාඩු ටික. කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද? මේක දේශපාලනයක් නෙවෙයි ඈ. වර්ධියට හිතන්න එපා. ඒ ටික පින්නතුණු විමසියල්ලම හදන්න බෑ. හදන්න පුළුවන් ප්‍රමාණය නිවැරදි කරන්නට ඕන. එහෙම නැති වුණොත් අනපනත් ටික සම්මත වෙලා යනකොට වසර ගෙවිලා යනවා විතරයි. රටටවත් ජාතියටවත් සම්බුද්ධ ශාසනයටවත් අවසානියම කරන්න බැරුව ගිහිල්ලා අවුරුදු 5කින් 4කින් අපිත් වයසට ගිහිල්ලා යා ගන්න බැරුව යනවා. ඉන්න මිනිස්සු මැරිලා යනවා. මෙන්න මේකෙන් මතක තියාගන්න පින්නතුනි වැඩ ගන්න පුළුවන් ඇත්තෝ වැඩ ගන්නවා. වැඩ ගන්න පුළුවන් ඇත්තෝ වැඩ ගන්නවා. ඉතින් මාධ්‍යවේදී මහත්ම මට කතා කළා මට දෙන්න උත්තරයක් නැහැනේ. මං කොහෙන් ඉඳන් දෙන්නද? මම එතුමාට කිව්වා ඒ පවුලට ලිපි ලේඛන ටික ලබා දීලා තියෙනවා නම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා හම්බෙලා කතා කරලා එතනින් විසඳුමක් ලබා ගන්න. ඒ ඇරෙන්න කරන්න දෙයක් නැහැ. අන්න එතෙන්න පින්නතුනේ මේ බෞද්ධ රට පරිවර්තනය වෙනවා. එතෙන්න පරිවර්තනය වෙන මේ සිංහල බෞද්ධ රටේ මිනිස්සු ඒ ඉන්න පන්සල්වල ලොකු හාමුදුරුවෝ සමහර හාමුදුරුවෝ සිංහල බෞද්ධයා එතෙන් අරගෙන යනවා. ඒක හරිම සෝචනීයයි. හරිම සෝචනීයයි. මෙන්න මේ නිසා තමයි අපි පන්සල ශක්තිමත් කරන්නට ඕන. පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවෝ ටික ශක්තිමත් කරන්නට ඕන. පන්සලේ ඉන්න ඇත්තෝ දහම් දැනුමින් පරිපූර්ණ කරන්නට ඕන ඔය ටිකයි. මෙන්න මේ ටික වෙනකොට පින්නතුනි නැවත පන්සලට මිනිස්සු එකතු වෙනවා. මිනිස්සුන්ට උමනා බණ ටිකක් අහන්නටයි. බණ ටිකක් අහන්න ඕන වටපිටාව ඇති කරන්නට ඕන. අන ආතාපිනෝ කියලා කිව්වේ කෙලෙස්
තවන්නට තිබෙන වීරියක් තියනවාද? ඒ වීරියට ඔබ අප හැම කෙනෙක්ම ගමන් කළ යුතුයි කියලා පැහැදිලි කළා. ඒකෙදි කියනවා පින්නතුනි, උපන් අකුසල් තියනවාද අපේ හිත තුළ? ඒව තුරු කරගන්නට ඕනේ. පින් ගැන නෙවෙයි දැන් කියන්නේ. එකයි මා කියුවේ කුසල් කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සෑහෙන මහන්සි වෙන්න ඕන. සෑහෙන වීරියක් ඕන. ඒකනේ හැම තැනකදීම ඔබ අවධාරණය කරලා බලන්න බුද්ධ දේශනාවල උත්හානවතෝ එහෙම නැත්නම් වීරිය ආරම්භ කරමු දේ අවසානයේ දක්වා අරගෙන යන්න මෙම මග කියලා නැද්ද කියලා. ඒ කියන්නේ පින්නතුනි ඒ තරම් මේ යන ධර්ම මාර්ගය ඔබට අපිට අමාරු වුණත් මොකද කරන්නට ඕන? අපි පූර්ණේ කරන්නට ඕන. අන්න උපන් අකුසල් තියනවාද? අකුසල් දුරු කරගන්නට බණ ටිකක් අපි අහන්නට ඕන. ඉපදිලා නැති අකුසල් තියනවාද? ඒවා එන්න දෙන්නේ නැතුව අපි ආවරණය කරගන්නට ඕන. පංච නීවරණ වලින් නීවරණ ධර්ම වලින් එන දේවල් අපි වළක්වා ගන්නට ඕන. සදහැ සිතින්ම පින්නතුනි ඒ ක්‍රියාවන් වලට අවතීර්ණ වෙන්නට ඕන. උපන් කුසල් තියනවාද? අපි ඇති කරගත්ත දෙයක් තියනවාද? ඒක තව තව ඉදිරියට වර්ධනය කරගන්නට ඕන. ඉපදිලා නැද්ද කුසල ධර්ම? අපිට හිතෙන්නේ නැද්ද පන්සලට යන්න? හිතෙන්නේ නැද්ද බුදුන් වදින්න? හිතෙන්නේ නැද්ද දන් ටිකක් දෙන්න? හිතෙන්නේ නැද්ද බෝධිය ළඟට ගිහිල්ලා බෝධියෙන් ලැබෙන සිසිලස ලබා ගන්න? අන්න එතෙන්ද හිත පරිවර්තනය කරගන්නට ඕන. අකුසල් ටිකක් දුරු කරලා කුසල් ටිකක් පින්නතුනි අපි වඩන්නට ඕන. මෙන්න මේ ටික එකතු වෙනකොට සාමාන්‍ය ඵල කියන සූත්‍රයට විවරණයක් කරනවා සුමංගල විලාසනී කියන අටුවාව. සුමංගල විලාසනී කියන අටුවාව මේ සාමාන්‍ය ඵල විවරණය බලලා අටුවාචාර්යන් වහන්සේලා වචනයක් එකතු කරනවා. ඒ වචනේ තමයි පින්නතුනි මනෝඤ්ඤය කියලා කිව්වේ. මනෝඤ්ඤ. මනෝඤ්ඤ කියලා කිව්වේ මොකක්ද? මනසින් උසස් කියන එක. ඔබ පින්නතුල්ලා කොයියම් තැනකට ගිහිල්ලා බණ ටිකක් ඇහුවොත් ඒ බණ අවසානයේ ඔබේ මනස උසස් වෙලයි ගමන් කරන්නේ. හැබැයි ඒ උසස් වෙච්චි මනස ගිහි ගෙදරට ගිහිල්ලා ඇති වෙන වටාපිටාවත් එක්ක ඒ විදිහටම පවත්වාගෙන යන්න පුළුවන්ද? ඔබ දන්නේම නැතුව අකුසල චේතන ඇවිල්ලා ඒ ටික විනාශ වෙලා යනවා. බණ අහලා පැයක් දෙකක් විතර යනකම් ඒක පවත්වාගෙන යන්න පුළුවන්. නැවත සිත යථාර්ථයටපත් වෙන්නේ අකුසල ක්‍රියාවන් සිතුවිලිත් එක්ක. අන්න ඒ නිසා අටුවාචාර්යන් වහන්සේලා කියනවා තථාගත ශ්‍රී සද්ධර්මයේ වනාහි මනෝඤ්ඤ මනසින් උසස් වූ මිනිසුන්ට ගොදුරු වෙන දහම. පච්චත්තං වේදිතබ්බෝ කියලා කිව්වේ ඒකයි. පච්චත්තං තමතම නැන පමණින් දැනගත යුතු. අපි හැම දිනාටම තේරෙන නුවණක් තියෙනවා. ඒ විදිහටයි මේක වැටහෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ පදේ විතරක් විස්තර කරන්න වචන 16ක් එකතු කරනවා. එක වචනේ තේරුම් ගන්න වචන 16ක් එකතු කරනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උතුම් නැද්ද? අපි මේ පිළිවෙත් පූර්ණේ කරන මග පින්නතුනි උතුම් නැද්ද? අපිට ලැබිලා තියෙන මේ ගමන් මාර්ගයේ නොවරදින ගමන් මාර්ගයක් නෙවෙයිද එහෙනම්? ඒකනේ පින්නතුනි මේක ජීවිතයේ පරදුවට තියලා හරි රකින්නේ. මිගට්ටුවත් ගුණානන්ද හාමුදුරුවෝ නොපියව ඉදිරිපත් උනේ ඒකනේ. ඒ සංඝ පරපුරට යතිවරු ගිහියන්ට ඉදිරිපත් වෙන්නේ ඒකනේ. අනගාരിക ධර්මපාලතුමා ඉන්දියාවට ගිහිල්ලා සටන් කෙනෙක් කාමිනු වෙන්නේ. ඉන්දියන් මිනිස්සු වෙන්නේ. සමස්ත ලෝකයේ සිංහල බෞද්ධය වෙන්නේ. බලන්න එක හරියන්නේ නැද්ද කියලා? අපි ආයුධ ගත්තද? වෙන දේවල් එකතු කරගත්තද?
මෛත්‍රී බලයේ පින්නතුනි ගොඩක් උදව් කරගත්තා. අනගාരിക ධර්මපාලතුමා එදා ඉන්දියාවේ බුද්ධ ගයාව ළඟ ඒ සටන කරනකොට ලංකාවේ භාගයට භාගයක් පන්සල් වල බෝධිය ළඟ බෝධි පූජා කියලා දෙවියන්ට කන්නලව කරා. බෝධිය වැඩ ඉන්න දෙවියන්ගෙන් ඉල්ලීමක් කරා. මෙන්න මේක සුරක්ෂිත කරලා දෙන්න කියලා. අන්න ධර්මයේ ආනුභාවයේ කිව්වේ ඒකයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කිව්වේ ඒකයි. අපිව රකින්න ආරක්ෂා කරන හැබැයි පිළිවෙත් පුරන්නේ නැතුව නම් ආරක්ෂා වෙන්නේ නැහැ. අන්න නමස්කාරයෙන් පටන් අරගෙන තෙරුවන් සරණ ගිය සූවිසි මහා ගුණයක් පිළිබඳව දන්න පංචශීල ප්‍රතිපදාවෙන් ජීවිතය ආරම්භ කරන සම්මා සම්බුද්ධ දක්වා ගමන් කරන්නට තිබෙන නොවරදින ගමන් මාර්ගය තමයි අපන්නක ප්‍රතිපදාව කියලා කිව්වේ. කවදාවත් වරදින්නේ නැහැ පින්නතුනි. කවදාවත්ම වරදින්නේ නැහැ. අන්නේ නිසා තමයි මනෝඤ්ඤ කියන වචනයේට පද විවරණ 16ක් එකතු කරන්නේ. මම සියල්ල කියන්නේ යන්නේ දැන් 9ට 5යි වෙලාව. පද දව දෙක තුනක් කියලා මගේ දේශනාව මා නිමා කරනවා. බුදුහාමුදුරුවෝ මතක් කරනවා මහණෙනි යමෙක් මේ ධර්මය අහනවද අටුවාචාර්යන් වහන්සේලාට ඕන පූර්ණයක් කරනවා සද්ධා ජනනතෝ ඔබගේ මනස තුළ ශ්‍රද්ධාව ඇති වෙනවා. කවුරු පිළිබඳවද? බුද්ධ ධම්ම සංඝ බුදු ගුණ 9 ධම්ම ගුණ 6 සංඝ ගුණ 9 පිළිබඳව ශ්‍රද්ධාවක් ඔබේ හිතේ ඇති වෙනවා. අපේ හිතේ ඇති වෙනවා. පඤ්ඤා ජනනතෝ ශ්‍රද්ධාව ඇති වෙච්ච මිනිසා ප්‍රඥාවට හිත නැඹුරු කරනවා. මෙච්චර වටිනා ධර්මක තියෙන කරුණ මොනවද? එයා හොයන්න උත්සාහ කරනවා. ඒකනේ කිව්වේ එහි පස්සිකෝ කියලා. ඇවිල්ලා බලන්න කියලා කියනවා. මොනවද? සම්දික්තිකෝ. ඔබට සාන්දෘෂ්ටිකව ප්‍රතිඵල ලැබෙනවද? ඇවිල්ලා බලන්නට කියලා කියනවා. ප්‍රඥාව ජනනය වෙච්ච මිනිසාගේ සිත තුළ සාර්ථකතෝ ඊටාම හොඳ වචන ටිකක් ඇති වෙනවා. ඊටාම හොඳ වචන ටිකක්. මිහිරි වචන ටිකක්. ඒ අතර කේන්ති ගියම වචනේ වෙනස් වෙන්නත් පුළුවන්. බැරි නෑ. ඒක තමයි පෘථග්ජන ස්වභාවය. ඊළඟට කියනවා සබ්භ්‍යංජනතෝ අරුත් සහිතයි ඒක නා පාවිච්චි කරනවා. කිසිම වෙලාවකදී තව මිනිස්සෙකුට වැරදියට යා උපදෙස් දෙන්නේ නැහැ. වැරදි මාර්ගයට යන්න කියන්නේ නැහැ. කියන්න පුළුවන් තැන කියනවා. බැරි තැන නිහඬ වෙනවා. බැරි තැන සිනාමසුමුණින් උත්තරයක් දෙනවා. නිහඬ වෙලාම ඉන්නවා. පින්නතුනි බලන්න මේ දහම ජීවිතයට එකතු කරගත්ත මිනිස්සු කටයුතු කරන්නේ හිමයි. අද පින්නතුනි බලන්න සමාජයේ වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ සමගිමාව තියෙන මිනිස්සු නේද? මේ ගැන නෙමෙයි කියන්නේ මේ තියෙනවද දන්නේ නැහැ මම. වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ මේ නමින් ඉන්න මාර්ගයේ මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙවෙයි. පෞද්ගලික කාලේ මේ ආරංචි වුණායේ නුවර පැත්තේ පාරවල් දෙක තුනක් නම් කරලා කියනවා එක මාර්ගයක් සෝවාන් මාර්ගය. අනිත් මාර්ගය සකදාගාමී මාර්ගය. දැන් මාසයක් දෙකක් භාවනා කරන්න ගිහිල්ලා සර්ටිෆිකට් දෙන යුගයක්. දැන් ඔබ ඉන්නේ සෝවාන් ඵලයේ. ඔබ ඉන්නේ සකදාගාමී. ඔබ දැන් අනාගාමී. ඒ අතර සමහර දෙනෙකුට කියන දැන් රහත් තැන ඉන්නවා කියලා. අපි තමයි තීරණය කරන්න ඕන මනසින් එහෙමද කියලා. පින්නතුනි සකදාගාමී මාර්ගයේ අයයි සෝවාන් මාර්ගයේ අයයි ඇති වෙච්ච වැටේ ඉන්නකට දිගොල්ල ගහගෙන අවසානයේ බේරලා තියෙන්නේ ආසන්නයේ තියෙන පොලිසියෙන් ඇවිල්ලා. පොලිසිය කවුද එතකොට එහෙමනම්? ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙම තමයි මිනිස්සු කියන්නේ. පින්නතුනි දහමේ අරුත් ඵලය දන්නේ නැති මිනිස්සු මේකට නිගා කරන්න යන්නේ එහෙමයි. නිගා කරන්නේ එහෙමයි. මම අර නමක් කිව්වේ ඇත්තටම මේ තියනවාද කියලා මා දන්නේ නැහැ පින්නතුණිය. නැත්තම් හිතේ ඉන්නේ මෙහෙ එහෙම මගක් තිබුණොත් මේ මහඳුර දැනගෙන කිව්වද දන්නේ නැහැ කියලා. දැන් මම කිව්වේ සමහර නම්
යොදපුවාම වැඩිම ප්‍රශ්න තියෙන්නේ නම් වල ඉන්න ඇත්තොන්ගේ. ඒ විදිහට මේ ධහම පින්නතුණිය අද වෙනස් වෙලා. එහෙම වෙනස් වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධහම සබ්බ්‍යංජනතු හරියටම අරුත් සහිතයි. හොඳ අර්ථයක් තියෙනවා. ඒක පිළිපැදගෙන ගියම ඵලයක් තියෙනවා. අන්න එතෙන්ද තමයි ඔබ අපි හැම කෙනෙක්ම යන්නේ. ඉතින් ඔය කරුණු සියල්ලම පින්නතුනි දැන් කාලේ 9යි වෙලාව. ඔබට විස්තර කරන්නට තව කරුණු ගොඩාක් තියෙනවා මේ කාලේ ඉන්නේ. එක දහම් කරුණයි ඔය උදාහරණ සහිතව පැහැදිලි කළේ විස්තර කළේ ඔබට අවබෝධයක් ඇති කරගන්න. මෙන්න මේ ඇති කරගන්නට යෙදුන දහම් අවබෝධය, සමාජ අවබෝධය හේතු කොටගෙන අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ, අපේ ගුරු හාමුදුරුවන් වහන්සේ, අපේ නායක හාමුදුරුවන් වහන්සේ විශාල ශාසනික සමාජීය මෙහෙවරක් පින්නතුනි සිදු කරලා තියලා යපවත් උනේ. අපවත් තුන තැන ඉඳන් තව අනාගතයට ගොඩනගන්න බොහෝ දේ ඔබට ඉතිරි කළා. ඔබ දායක පින්නතුල්ලා පන්සලේ ඉන්න නායක හාමුදුරුවෝ නැත්නම් විහාරාධිපති හාමුදුරුවෝ හා අනික් ස්වාමින් වහන්සේලා එකතු කරගෙන තව අනාගතයක් ප්‍රතිනිර්මාණය කරන්නට ඕන. ප්‍රතිනිර්මාණය කරන ලද අනාගතයේ තුලයි පින්නතුනි සම්බුද්ධ ශාසනය චිරස්ථායී වෙන්නේ. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වෙන්නේ යන්නේ කනයි. අන්න එතෙන්ද යන්නට ඔබ අප සෑම සියලු දෙනාටම මේ සිද්ධ කරගත් සියලු පින් බලය හේතු කොටගෙන ශක්තිය, ධෛර්යය, ආශිර්වාදයේ කෙත්වා ඒ වගේම අපවත් වී වදාළ ගරු කටයුතු නායක හාමුදුරන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධ සොය පිණිසම වෙත්වා. මම ඔබට මතක් කළානේ දායක සභාවට පුංචි ඉල්ලීමක් පිළිවෙන්න ගැන. ආන්ගේ ගැන පුංචි අවධානයක් යොමු කරලා ඒ හැම දෙයක්ම සුරක්ෂිත කරගන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, ආශිර්වාදය එක්කෙත්වා කියන ප්‍රාර්ථනාව එකතු කරමින් මෙතෙක් වේලා සිදු කරගත් සියලු පින් බල මහිමේ හේතු කොටගෙන කුසල් වල බල මහිමේ හේතු කොටගෙන තෙමසකට පෙර අපවත් වී වදාළ ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේට ධර්මාවබෝධයෙන් ලබන උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස නිච්ඡන් වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමින්දතු. ඔබ සියලු දෙනාටම තිරුවන් සරණයි. සිද්ධ වෙන